ජීවමාන දෙවියන් වහන්සේට ස්තුති කරමින් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය සහ කරුණාව තුළ සහ ශුද්ධාන් වහන්සේගේ මඟ පෙන්වීම තුළ අපි දේව වචනය තුලින් අද ආශිර්වාද ලබන්න යනවා. ඔබ දේව වචනය තුලින් ආශිර්වාද ලබන්න යනවා. මම හිතනවා ඔබගේ හදවත් සූදානම් කරගන්න මේ වෙනුවෙන් ඔබ සූදානම්ව සිටිනවා කියලා යාඥාවෙන් අපි අද ආත්මය පුහුණු කරන්නේ කොහොමද කියන කාරණය සම්බන්ධයෙන් ඉගෙන ගන්න යනවා දේව වචනය ඇසුරෙන් how to train your spirit. ආත්මය පුහුණු කරන්නේ කොහොමද? බලමු දෙවියන් වහන්සේ මේ සම්බන්ධයෙන් මට මඟ පෙන්වුවා වූ කාරණා මම ඔබ සමග බෙදා ගන්න කැමති දේව වචනය ඇසුරෙන්. පළමු කොට අපි උප්පත්ති පොතට පෙරලා ගමු. පළවෙනි පරිච්ඡේදයේ 27 වෙනි පදයේ කියනවා දෙවියන් වහන්සේ තමන් ස්වරූපයෙන් මනුෂ්‍යයා මැවූසේක. දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් ඔහු මැවූසේක කියලා ස්ථිර කරලා සහතික කරලා උන්වහන්සේ පැහැදිලිවම කියලා තියෙනවා දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් තමයි මනුෂ්‍යයා මැවුවේ. උන්වහන්සේට සමානව තමා මනුෂ්‍යයා මවලා තියෙන කියලා. එතකොට ඒ වගේම ශුද්ධ යෝහාන් පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි පදයට ගියාම එතන කියනවා දෙවියන් වහන්සේ ආත්මයක් කියලා. එතකොට කොහොමද අපි මේ දෙක ගලපපුවාම අපිට පැහැදිලි දෙවියන් වහන්සේ ආත්මයක්. එතකොට ඒ දෙවියන් වහන්සේගේ ස්වරූපයට උන්වහන්සේගේ සමානත්වයට තමා මනුෂ්‍යයාව මවලා තියෙන්නේ. මනුෂ්‍යයාව හදලා තියෙන්නේ. මනුෂ්‍යයාව සැලසුම් කරලා තියෙන්නේ. ඒ කියන්නේ මොකක්ද අපේ පළවෙනිම කාරණය? අපි ආත්මය පුහුණු කිරීම. ආත්මය පුහුණු කරන්නේ කොහොමද යටතේ අපි දැනගත යුතු කාරණය තමයි මනුෂ්‍යයාට ආත්මයක් ඇති බව. මනුෂ්‍යයා තේරුම් ගන්න. ඔබේ ආත්මය තමයි ඔබේ ප්‍රධානම කොටස. ශරීරය නෙවෙයි ඔබේ ආත්මය. බොහෝ දෙනෙක් මේක වරද්ද ගන්නවා. බොහෝ දෙනෙක් හිතනවා ශරීරය තමයි ප්‍රධාන කොටස කියලා. ඉතින් එහෙම හිතලා දැනුවත්ව හෝ නොදැනුවත්ව ශරීරයට තමයි කරන්න පුළුවන් උප්පරිම දේවල් කරන්නේ. ශරීරය සනසන්න, ශරීරය සතුටෙන් තියන්න, ශරීරය යහතින් තියාගන්න උපරිම උත්සාහ කරන නමුත් බොහෝ දෙනෙක්ට අමතක වෙනවා ඊට වඩා වැදගත් වන්නේ తాවකාලික ශරීරය නෙවෙයි ඊට වඩා වැදගත් වන්නේ සදාකාලික ආත්මය. මොකද මේ ශරීරය නැසෙනවා නමුත් ආත්මය නැසෙන්නේ නැහැ. ආත්මය ඔබ මේ ලබලා තියෙනා වූ ජීවිතේ මේ පොළොවේ වහන්සේ දෙවිය වහන්සේ දීලා තිබෙන අවස්ථාව ඔබ කරන කියනා වූ දේ අනුව ඔබගේ උන්වහන්සේට කීකරු වීම හෝ අකීකරු වීම කරන කොටගෙන ඔබ උන්වහන්සේ තෝරලා දෙනව නෙවෙයි ඔබ තෝරගන්නවා ඔබ සදාකාලික ගිනිමිලටද අපායටද යන්නේ නැත්නම් ඔබ සදාකාලික ජීවනයටද යන්නේ ඇතුළු වෙන්නේ ඒ කියන්නේ ස්වර්ගයටද එහෙම නැත්නම් මම කිව්වාගේ සදාකාලික මරණයටද ඔබ යන්නේ ගිනිමිලටද අපායටද එහෙම නැත්නම් ඔබ යන්නේ සදාකාලික ජීවනය ලබන්නද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලටද ස්වර්ගයටද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ හම්බෙන්න උන්වහන්සේ මුණ ගැහෙන්න බැහැ දකින්න උන්වහන්සේ සමග එකතු වෙන්න ඔබ සදාකාලික ජීවිතය තෝරගන්නවද? හැබැයි මේ දෙක පවතින්නේ ඔබේ ආත්මය තමයි. මේ දෙක තියෙන ඔබේ ආත්මය මේ තැන් වලට යන ඔබේ ශරීරය නෙවෙයි. ඒක නිසා පළවෙනිම කාරණය කොහොමද ආත්මය පුහුණු කරන්න යටතේ මම ඔබ සමග බෙදා ගන්න කැමතියි. ඔබ පළවෙනිටම දැනගන්න ඕනේ පුහුණු කරන්න කලින් ආත්මය තමයි වැදගත්ම කොටස කියලා. ඔබේ ශරීරය අපි ගත්තාම මේ මනුෂ්‍යයා ගත්තාම විශේෂ කොටස් තුනකට බෙදෙනවා ප්‍රාණය ආත්මය ශරීරය. මෙතන වැදගත්ම කොටස තමයි ආත්මය. මොකද ආත්මය තමයි ප්‍රධානම වැදගත්ම ඒක තුලින් ඔබේ ශරීරය පාලනය කිරීම තමයි වැදගත්. ශරීරය තුලින් ආත්මය පාලනය කරන්න ඉඩ නොදී ආත්මය තුලින් ඔබේ ශරීරය පාලනය කරගන්න. ආත්මය තුලින් ශරීරය দমনය කරගන්න. ආත්මික ඉහළට ඔබ එන්න අවශ්‍යයි. පළවෙනිම කාරණය know that you have a spirit. The spirit is the real you. ඔබේ ඇතුළාන්ත මනුෂ්‍යයා තමයි ඔබගේ වටිනාම කොටස. ඔබේ ආත්මය. ඔබගේ ආත්මික මනුෂ්‍යයා තමයි වැදගත්ම කොටස. ඒක පළවෙනිම කාරණය. ආත්මය පුහුණු කිරීම යටතේ ඔබ දැනගන්න අවශ්‍යයි ඔබට ආත්මයක් ඇති බව සහ ඒ ආත්මය ඇති වැදගත්කම ඒක තමයි ඔබ ප්‍රධාන කොට සලකන්න ඕනේ. ඒ දැනගැන්ම තුළ තමා අපි ඉදිරියට යන්න පුළුවන්. දෙවෙනි කාරණය අපි බලමු. අපි බලන්න යනවා 1 පේත්‍රස්
දෙකේ දෙක එක පේත්‍රස් දෙකේ දෙක මෙතන කියන ඩුබලා රස බලා දැනගත්ත හුනම් ආත්මික වූ අමිශ්‍ර වූ කිරිවලින් ඩුබලා ගැලවීම සඳහා වර්ධනය වන පිණිස අලුත උපන් බිලිදුන් මෙනයට බොහෝ ආශාවයල්ලක් කියනවා. දෙවැනි කාරණය තමා මේ ඔබේ ආත්මෙන් ඔබ ශරීරය ගැන හිතන ඇති ඔබ මේ දේ කරොත් දීපතුවලට හොඳයි අපි හොයනවනේ හොයන්ට ආසයි ඔබ කවුරරි දෙයක් කාලෙකට කලින් කීපු දෙයක් පවා මතක තියාගෙන ඉන්නවා මේ දේ මේකට හොඳයි කිව්වා මේ දේ මේ කෑම මේකට හොඳ නෑ කිව්වා කියලා. ඉතින් ඒ ඔක්කොම මොනවාද ඒක ශරීරයට. ඒ වගේ ඔබත් හොයන්න උනන්දු ඇති ශරීරයේ මේ කොටසට මේක කොණ්ඩේට හොඳයි මේක ඇහැට හොඳයි මේක හાર્ට් එකට හොඳයි මේවා කොලෙස්ටරෝල් වලට හොඳ නෑ මේව කතා වෙනවානේ. ඉතින් ඒ කතා වෙන්නේ මොකක් ගැනද? ශරීරය ගැන. හැබැයි අපි පළවෙනියටම කතා කරා ශරීරය නෙමෙයි වැදගත් වෙන්නේ ප්‍රධානම කොටස අපේ මනුෂ්‍යයාගේ ආත්මය කියලා. ඒතකොට දෙවියන් වහන්සේගේ සමානත්වයෙන් මනුෂ්‍යයා මවලා තියෙන උන්වහන්සේගේ ස්වරූපයෙන් මවලා තියෙන හැබැයි උන්වහන්සේගේ ස්වරූපයෙන් මවලා තියෙන්නේ මොකද්ද? ආත්මය අපේ. දෙවියන් වහන්සේ ආත්මයක් කියලා කියන. එතකොට මේ ආත්මය ප්‍රධාන කොට සලකලා ඒකට තමයි අපි ප්‍රධාන සැලකිලි දක්වන්න ඕනේ. ඒත් දෙවෙනි කාරණය තමයි අපි ආත්මයට අවශ්‍ය පෝෂණය ලබා දිය යුතුයි. ශරීරයට අර මං කිව්වා ඔබ හිතන ඇති ඔබ වද වෙනවා මෙහෙස මහසන ඒ වගේම ඊට වඩා වැඩි අවධානයක් වැඩි සැලකිල්ලක් ඔබ ලබා දිය යුතුයි ඔබේ ආත්මයට. මොනවාද අවධානය ලබා දෙනවා කියන්නේ සැලකිල්ලක් ලබා දෙනවා කියන්නේ ඒ ආත්මයට අවශ්‍ය නිසි පෝෂණය. දැන් ශරීරයට අවශ්‍ය විටමින් khනිජ ලවණ ඒ ප්‍රෝටීන් ඒ වගේ ආත්මයට අවශ්‍යයි ආත්මික පෝෂණය. ඉතින් මේ හරි විටමින්ස් තියෙන හරි පෝෂණය හරි ප්‍රෝටීන් ඒ වැටෙන්න ඕනේ ආත්මයට. ඉතින් මොනවාද මේ හරි ප්‍රෝටීන් හරි පෝෂණය ඔබේ ආත්මයට අවශ්‍ය? දේව වචනය. දේව වචනය තුළ තමයි මේ අවශ්‍ය විටමින් පෝෂණය khනිජ ලවණ ඔක්කොම යකඩ මේ හැම දෙයක්ම තියෙන්නේ. ඒ තුළ තමයි අපේ ආත්මය බල ගැන්වෙන්නේ. පණ ගැන්වෙන්නේ. නිකන් මට මතකයි අපි මීට කලිනුත් පිට ඉහතදී සුදාමාසේ මඟ පෙන්වීම අනුව මේ හා සමාන මාතෘකා මේ හා සමාන කාරණා අපි කතා කරලා දෙනවා. නමුත් අද ඊට වඩා ගැඹුරට මම ඔබ අරන් යනවා දේව වචනය තුළ දෙවියන් වහන්සේගේ දැනගැන්ම තුළ. ඒකට දෙවෙනි කාරණය තමයි ඔබ ආත්මය පෝෂණය කළ යුතුයි. ඒ වගේ මේ පදේ බලපුවහම මෙතන කියලා තියෙනවා නුඹලා රස බලා දැනගත්ත වුණා කියන්නේ ස්වාමීන් වහන්සේගේ යහපත්කම ගැන මේ කියලා තියෙන්නේ ආත්මික වූ අමිශ්‍ර වූ කිරි. ඒ කියන්නේ මොනවාද? නිකන් ඔහේ මේ දොඩවන දේවල් දෙඩවිලි ඔබ එක එක්කෙනාගේ ඕපාදූප එක එක්කෙනාට දොස් තබන දේවල් අහලා වැඩක් නැහැ. දෙවියන් වහන්සේගේ මිනිස්සෙක් වුණත් ඔහු දේශනා කරන්නේ නිෂ්ඵල දේ නම් දොස් තැබීම නම් අනවශ්‍ය කාරණා ඒක ඔබ ඇහුවා කියලා ඔබ කිසිම ආත්මයට දෙයක් ලබා ගන්න නැහැ. කිසිම පෝෂණයක් ඔබේ ආත්මයට ලැබෙන්නේ නැහැ. අර ශරීරයට නරක් වුණු එක්ස්පයර් වෙච්ච කෑම වැටලා ශරීරයේ බඩේ අමාරු ශරීරයේ යම්කිසි රෝග තත්ත්වවලට ඔබ පත් වෙන්න පුළුවන් වගේම මේකෙදිත් ඔබගේ ආත්මය රෝගී වෙනවා, අඩපණ වෙනවා, දුර්වල වෙනවා, ආත්මය කුඩු වෙනවා. මොනවා වුණොත්ද ඔබ වැරදි වචන වැරදි දේශනාවලට ඔබ සමන් දුන්නොත් වැරදි දේවල් වලට ඇහුම්කන් දුන්නොත් ඔබත් ඒ කාරණාවට පංගු කාරලා දොස් තබලා ඒ දේවල් වලට එකතු වෙන නිෂ්ඵල කාරණාවලදී ඒක දේශකෙක් වුණත් කොයිතරම් හොඳ වුණත් කොයිතරම් ප්‍රසිද්ධ වුණත් ඒක වැඩක් නැහැ. ඔබ දැනගන්න ඕනේ ඔබ ආත්මික වූ පළවෙනිටම මෙතන කියලා තියෙනවා ආත්මික වූ දේ ආත්මික වූ වචනේ කියන්නේ දෙවියන් වහන්සේ එන්නා වූ සුදාමාසේ කර්ණ කොටගෙන එන්නා වූ වචනයට තමයි ඔබ සබන් දෙන්න ඕනේ. ඒ වචනේ තුලින් තමයි ඔබේ ආත්මය පෝෂණය කරන්න ඕනේ. ඒ වගේම දෙවැනියට කියනවා අමිශ්‍ර වූ කියලා. අමිශ්‍ර මොකද්ද මේක? දැන් ගොඩක් තියෙන දැන් ගම්බිරිස්සෙම ගත්තාම ගොඩක්ලාට ඒ ගාන වැඩි නිසා කඩවල ගොඩක් කියනනේ ඒකට මේ ගම්බිරිස් වලට මේ අර මිශ්‍ර කරලා තමයි තියෙන එකේ හරි ගම්බිරිස් නැහැ. බිරිස් කුඩු වලට මිශ්‍ර කරනවා, කහ කුඩු වලට පිටි මිශ්‍ර කරලා කලරින් දානවා. ඒ වගේම බී පැණි ගත්තාම මිශ්‍ර කරනවා සීනි. ඒ වගේ එතකොට මේ මිශ්‍ර කරපේකේ හරි ගුණය හරි පෝෂණය නැහැ. ඒක පෝෂණය නැති වෙලා ගිහලා තියෙනවා. නමුත් ඒක අපි කනවා නම් ගුණ තියෙන හරිම හොඳ බී පැණි වෙන්න ඕනේ. ඉතින් ඒ වගේ මිශ්‍ර වෙච්ච ඒවා වැඩක් නැහැ.
අමිශ්‍ර කියලා මෙතන කියලා තියෙනවා. ඒ කියන්නේ දේව වචනයට එක එක දේවල් එකතු කරලා වෙනස් කරලා අඩු වැඩි කරලා ඒ දේශකයාට ඕන විදිහට ඒ පාස්තර ඕන විදිහට නායකයාට ඕන විදිහට කවුරු හෝ ඒවා එක්කෙනෙක් කරලා තියෙන දේ ඔබ අහනවා නම් එතනින් නම් ඔබ ලබා ගන්නේ මිශ්‍ර වූ කිරි නම් කිරි කියලා කියන්නේ මෙතන වචනය දේව වචනය නම් එතනත් වැඩක් නැහැ. පෝෂණය ඔබට ලැබෙන්නේ නැහැ. ඔබේ ආත්මයට පෝෂණය ලැබෙන්නේ නැහැ. මොකද ඒක දෙවියන් වහන්සේගේ ඉන්නා වූ ආත්මික දේ නෙවෙයි, අමිශ්‍ර දේ නෙවෙයි. ඒක ආත්මික නොවන මිශ්‍ර වූ දේ. එක එක දේවල් ලෝකේ කාරණා, ඕපාදූප, රජේ කාරණා, ඔහුගේ බුද්ධියේ දේවල් ඒවා එකතු වෙලා ඒක මිශ්‍ර වෙලා තියෙන්නේ. ඒක ආත්මික නෑ. එතකොට ඒ වචනේ ඒක ඇහුවා කියලා ඔබ කීරවත් ඔබේ ආත්මයට ඒ ප්‍රෝටීන් ලැබෙන්නේ නෑ. ඒ කියන්නේ තවත් මම උදාහරණ පැහැදිලි කරොත් සමහර කෑම තියෙන බොරුවට ඇඩ්වර්ටයිස්මන්ට් වල පෙන්වුවාට මේ දේ තියෙනවා, මේ ගුණේ තියෙනවා, මේ විටමින් තියෙනවා, මේ කියලා හැබැයි ඒකේ ඇති දෙයක් නැහැ. ඒකේ තියෙන්නේ ඇති දෙයක් නැහැ විතරක් නෙවෙයි, ඒකේ තියෙන්නේ නරක දේ. කියන්නේ නරක දේ, ශරීරයට අහිතකර අගුණ දේ. නමුත් ඒවා රවට්ටලා විවිධ විදිහට විවිධ ආකාරයට වෙළඳ ප්‍රයෝග උපක්‍රම දාලා ඒක විකුණ ගැනීම උදෙසා ඒවා ඒගොල්ලෝ දාලා වෙළඳ හොඳ නම් දාලා ඇඩ්වර්ටයිස්මන්ට් ගහලා මුදල් වියදම් කරලා ඒක ප්‍රවර්ධනය කරලා මිනිස්සු අතරට ඒක යවනවා. ඉතින් එහෙම මෙතනත් දේව වචනය ඔබ කොච්චර එතකොට ලබා ගත්තත් ඒ වගේ මිශ්‍ර වෙච්ච ආත්මික නොවන දේ වැඩක් වෙන්නේ නැහැ. ඒක නිසා ඔබ පරිස්සම් වෙන්න ඕනේ. ඔබේ ආත්මය පුහුණු කරන්න නම් ඔබ හොඳ පෝෂණය ආත්මයට දිය යුතුයි. මේ හොඳ පෝෂණය කියන්නේ යහපත් දේව වචනය. ඒ කියන්නේ ආත්මික අමිශ්‍ර දේව වචනය. ඒක වැදගත්. දෙවියන් වහන්සේ සොයමින් ඉගෙන ගන්න ඕනේ. දේ වචනය ඒ දේශනා අහන්න අවශ්‍යයි. බයිබල් ස්ටඩි වලට සහභාගී වෙන එක වැදගත්. නිතර දේව වචනයෙන් දෙවියන් වහන්සේගේ කාරණා වලින් ඔබගේ ආත්මය පෝෂණය කර ගැනීම, දෙවියන් වහන්සේගේ පොරොන්දු වලින් ඔබගේ ආත්මයට ඒවා ඇතුළට දමා ගැනීම අවශ්‍යයි, වැදගත්. නමුත් ඔබ මේක් ෂුවර් කරගන්න, කියන්නේ ඔබ සහතික කරගන්න, ස්ථිර කරගන්න මේ වචනය මේ ඉන්නා වූ පණිවිඩ ආත්මිකයි වුණා, ඒ වගේම අමිශ්‍ර පණිවිඩ කියලා. ඒවා ආත්මික නොවන මිශ්‍ර වූ පණිවිඩ නම් එක කිසිසේත් ඔබේ ආත්මයට යහපත් නෙවෙයි. සමහරවිට ඔබ දන්නේ නැතුව ඇති. හැබැයි දැන් මම දන්නවා මේ දේශනාව ඔබ ඇහුවට පස්සේ ඒ ගැන සැලකිලිමත් වෙන්න යනවා. එසේ සැලකිලිමත් වුනේ නැත්නම් මොනවද වෙන්නේ? අර සමහරලාට සමහර කෑම ಜಾති කාපුවම ඒ වෙලාවේ ඒවා ඵල දෙන්නේ නැහැ. ඒ වෙලාවේ මේ රෝගේ එන්නේ නැහැ. දැන් කොලෙස්ටරෝල් එක ඕනට වඩා තෙල් පිටි ජාති කාලයක් ආපුවම පස්සේ තමයි ඒක විඳවන්න වෙන්නේ. ඒකේ දුක් විඳින්න වෙන්නේ, රෝගී වෙන්නේ, සමහර මරණයට පාපත් වෙන්නේ. ඒ වගේ මෙතනත් මේ ආත්මික නොවූ අමිශ්‍ර ඔබ දිගටම ඔබේ ආත්මයට දුන්නොත් එවැනි කෑම, එවැනි දේව වචනය ඔබට ඒ වෙලාවෙම උදේ හවස නෙවෙයි ඒ වගේ ප්‍රතිඵල විපාක අත්විඳින්න වෙන කාලයක් යනකොට ඔබ නොදැනුවත්වම ඔබට හිතා ගොඩේන්න බැරි වෙන විදිහට ඔබ ආත්මික වහලෙක් බවට පත්, ආත්මික ඔබ සමහර තැන්වල හිර වෙනවා ඔබට ගොඩේන්න බැරි විදිහට. ඒ නිසා මේ සම්බන්ධයෙන් ඔබ දැනුවත් වීම, ප්‍රවේශම් වීම ඉතාම වැදගත් වෙනවා. හිතන්නේ නිසා තමයි ස්වාමීන් වහන්සේ මෙවැනි මඟ පෙන්වීමක් මට දී තිබෙනවා. ආශා කරා ඒ වගේම ඔබට මඟ පෙන්වීමක් දී තිබෙනවා. සහ උන්වහන්සේ පොළඹවලා තියෙනවා ඔබ මෙවැනි දෙයක් ආසන පිණිස. ඒ උන්වහන්සේගේ කැමැත්ත ඔබ මේ සත්‍යතාවය දැනගන්න එක. මේ සත්‍යතාවය දැනගන්නවා කියන්නේ ඔබ ආශිර්වාද ලබනවා. කොහොමද මේ සත්‍යතාවය දැනගත්තාම ඔබ දන්නවා කොහොමද මේ සම්බන්ධයෙන් ක්‍රියා කරන්න ඕනේ, ආත්මය ඇයි වැදගත්, කොහොමද ආත්මය පුහුණු කරන්නේ, ඒ ආත්මය පුහුණු කිරීමේ වැදගත්කම, මේක කොච්චර බලපානද අපේ කිතුණු ජීවිතයේ ජයග්‍රහණයට, සඵලත්වයට, සුවයට, සමාදාන, ප්‍රීතිය, මේ සියලු දේවල් රඳා පවතින ඔබ ආත්මිකව ගමන් කිරීම තුළ කියලා. ඉතින් මේ දෙවැනි කාරණේ මම නැවත තුන්වෙනි කාරණයට යන්න කලින් මම මේක කැමති මෙලෙස අවසන් කරන්න. කොහොමද තවත් උදාහරණයක් සමගින් මේ ආත්මයට මම කව පෝෂණය අවශ්‍යයි. ඒ පෝෂණය කොහොමද ඔබ දෙන්න ඕනේ? සාමාන්‍ය ඔහේ හිතන හැමදේම ශරීරයට කන්න දෙන්නේ නැහැ ඔබ. මම දන්නවා ඔබ ශරීරය ගැන සලකනවා නම් ඒතෝ ඒ වගේ ඔබ ආත්මය ගැන ඔබ සලකනවා. දැන් පළවෙනිට අප දැනගත් ආත්මය වැදගත්. ආත්මය තමයි අපේ මනුෂ්‍යයාගේ ඔබේ ප්‍රධාන කොටස කියලා. එතකොට ආත්මය ගැන අපි සලකන්න ඕනේ. සලකලා අපි ඔහේ මිශ්‍ර වෙච්ච කිරි, ආත්මික නොවන කිරි, ඒ කියන්නේ කිරි කියන්නේ දේ වචනය දෙන්න හොඳ නැහැ. අපි අමිශ්‍ර ආත්මික, ඒ කියන්නේ දෙවියන් වහන්සේ, ශුද්ධා වහන්සේ කර්ණ කොටගෙන දෙවියන් වහන්සේගෙන් එන වචනය තමයි
අපි ආත්මය ඒකට දීලා පෝෂණය කරන්න ඕනේ. ඒ වගේම මේක දුන්නේ නැත්නම් දෙනවා කියන්නේ මොකද්ද? අපි දෙවියන් වහන්සේගේ වචනේ හොයන්න ඕනේ, දේ වචනේ කියවන්න ඕනේ, කියවලා අපි ඒ වගේම ඉගෙන ගන්න ඕනේ, බයිබල් ස්ටඩි කරන්න, ඊට පස්සේ දේශනා අහන්න පුළුවන් ඔබට. මෙවැනි දේශනාවලට ඔබට දෙවියන් වහන්සේ දෙන මැසේජස් ඒවට සවන් දෙන්න පුළුවන්. ඒ වගේ මොනවාද වෙන්නේ ඔබේ ආත්මයට අවශ්‍ය පෝෂණය ලැබෙනවා. ඒ වගේම මේක ලැබුණේ නැත්තම් මොනවාද වෙන්නේ? මට උදාහරණ දෙන්න පුළුවන්. දැන් අපේ කෝච්චියක් ගත්තාම එන්ජින් එක තමයි, ඒකේ තමයි බලය ඔක්කොම තියෙන්නේ. තෙල් දාලා ඒකෙන් තමයි පෙට්ටි ටික ඇදගෙන යන්නේ. නමුත් එජින් එක විතරක් නෙවෙයි, සමහරට ඔබ දැකලා ඇති ඒ දුම්රිය නවත්තන තැන්වල ඒ චෙක් කරන අය, සර්විස් කරන අය ඇවිල්ලා හැම පෙට්ටියක්ම ඒ පෙට්ටිවල පවා රෝද, ඒ වගේ තව වෙන උපාංග ගොඩාක් යට තියෙනවා. ඒවත් හරියට දුවන්න ඕනේ, අර එන්ජිම දුවන්න. එන්ජිම විතරක් තෙල් ගහලා එක චෙක් කරලා ඩ්‍රයිවර් කෙනෙක් දාලා දිව්වට හරියන්නේ නැහැ. ඉතින් බලන්න එන්ජිම හැබැයි එජ්ජිම අපි ගමු ශරීරය විදිහට. ඉතින් එහෙම දුවන්න බෑ. මොකද ඇයි අතන අර අනිත් පෙට්ටි ටික ඔක්කොම ඊට වඩා එජ්ජිම එක පෙට්ටියයි. නමුත් පෙට්ටි අපි කියමු 8ක් 10ක් 12ක් තියෙනවා. ඒ ඔක්කොම චෙක් කරන්න. ඉතින් ඒවා අපි ගමු මේ පෙට්ටි 12ම එකට ගත්තොත් ඒක ආත්මය කියලා අපි ගත්තොත් එහෙම. ඒතොර වැඩිපුර ඔක්කොම චෙක් වෙලා තියෙන්න ඕනේ. වැඩිපුර සර්විස් වෙලා තියෙන්න ඕනේ. වැඩිපුර අවධානය දීලා තියෙන්න ඕනේ. මොකටද? පෙට්ටි ටිකටත් දීලා තියෙනවා. නැත්නම් එජ්ජි විතරක් තමයි දුවන්න වෙන්නේ. ඒ වගේ ඒවා චෙක් කරනවා මම දැකලා තියෙනවා. ඉතින් ඒකෙන් මොකද්ද මම උදාහරණ කියන්නේ? ඒවා දුන්න නැත්තම් මගට ගියාම මොනවා වේද? ඒ වගේ ආත්මය අපි ශරීරයට විතරක් කැම දීලා ආත්මය ගණන් ගන්න නැතුව ඒකට අහු වෙන දේ විතරක් අහලා, ඇහෙන දේ විතරක් නිකන් හිතන වෙලාවට බයිබල් එකේ හිතන වෙලාවට දේශනා කරන එහෙම බෑ. ඔබ ශරීරයට එහෙම කරන්නේ ඔබ ශරීරයට අවධානය දීලා සලකන වගේ ආත්මයටත් ඔබ දිනපතා පෝෂණය දීම වැදගත්, අවශ්‍යයි. ඒකට ඇටෙන්ෂන් එක අවධානය දෙන්න ඕනේ. අර මං කිව්වේ පෙට්ටි ටිකට අවධානය දෙනවා. ඒ කියන්නේ හැම දුම්රිය වාරයක්ම කොළඹ ඉඳලා නුවරට ආපුවාම මේගොල්ලෝ චෙක් කරනවා. ආයි නුවර ඉඳලා යද්දි කලින් ඔක්කොම එජ්ජිම විතරක් නෙවෙයි, මේ පෙට්ටි ටික ඔක්කොම චෙක් කරනවා. ඇයි ඒක වැදගත්? එජ්ජිම විතරක් නුවලා බෑ. මේ පෙට්ටි ටිකේ තමයි මිනිස්සු යන්නේ. ඒ වගේම එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි, බොහෝ පිරිසක් මගින් ගමන් කරන්නේ. එතකොට ඒ වගේ ඒගොල්ලෝගේ ආරක්ෂාව උදෙසා, ඒක සුව පහසු උදෙසා, සියලු දේ උදෙසා ඒක චෙක් කරනවා වගේ ඔබත් නිරන්තරයෙන් දිනපතා වගේම විටින් විට හැම වෙලේම චෙක් කරගන්න ඔබේ ආත්මය හොඳට වැඩද, හොඳට දුවනවද, සුවෙන් තියෙනවද? අපි ඒ කාරණේ ඉදිරියට බලන්න යනවා. නමුත් මේ කාරණේ අවසන් කරන්න කලින් ආත්මයට අවශ්‍ය නිසි පෝෂණය ඔබ දිය යුතුයි. මේක තමයි දෙවෙනි කාරණේ. අපි තුන්වෙනි කාරණයට යනවා. තුන්වෙනි කාරණය යෝෂුවා 1:8. යෝෂුවා 1:8 අපි පෙරලගමු. මෙතන තියෙනවා මේ ව්‍යවස්ථා පොත නුඹේ මුඛයෙන් පහ නොවේවා, එහි ලියා තිබෙන සියල්ල කරන්ට බලාගන්න පිණිස. මේ ව්‍යවස්ථා කියන දේ වචනය. එතකොට මෙතන කියන නුඹේ මුඛයෙන් පහ වෙන්න එපා. ඒ කියන්නේ ඒක නුඹේ මුඛයෙන් ප්‍රකාශ නොකර සිටින්න එපා. ඒ වගේම එහි ලියා තිබෙන සියල්ල, ඒ කියන්නේ දේ වචනය, දෙවියන් වහන්සේ කැමැත්ත සියල්ල කරන්ට බලාගන්න පිණිස. ඒ කියන්නේ දෙවියන් වහන්සේ කැමැත්ත දේ වචනේ ක්‍රියාවට දමන පිණිස මොනවද කරන්න කියන්නේ? රෑ දවල් ලේගෙන මෙනෙහි කරපන්න. එවිට නුඹේ මාර්ගයේ සඵල වී නුඹට සුභ සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ නුඹ සඵලවත් වෙනවා, නුඹට සුභ සිද්ධ වෙනවා, නුඹ ආශිර්වාද ලැබීම මගේ කැමැත්ත කියලා දෙවියන් වහන්සේ කියලා දෙනවා. නමුත් අපිට කරන්න දෙයක් මොකද්ද? රෑ දවල් මෙනෙහි කිරීම අවශ්‍යයි. ඒ කියන්නේ මෙඩිටේටිං, මෙනෙහි කිරීම, නැත්නම් රීකෝලින්, ඒක නැවත සිහිපත් කිරීම. තුන්වෙනි කාරණය තමයි you need to exercise your spirit. ඔබ ශරීරයට ඔබ ව්‍යායාම කරන, ඔබ කාලා එකම තැන ඉන්නේ නැහැ. සාමාන්‍ය පොඩ්ඩක් කර ඇවිදින්න හරි ඕනේ කියලා තියෙනවා. ඒ වගේ ව්‍යායාම කිරීම දවසට විනාඩි 20ක්වත් ඒක කරන්න කියලා ඒ ශාරීරික සෞඛ්‍ය පැත්තෙන් අපි දන්නවා. ඉතින් ඒ වගේ මේ ආත්මය අපි ව්‍යායාමක ආත්මය එක්සයිස් කරන ආත්මය එකම තැන අපි පල් වෙන්න දුන්නොත්, එකම විදිහට ඒකාකාරී විදිහට, එතකොට අපේ ඇදහිල්ල වර්ධනය වෙන්නේ නැහැ. අපි ආත්මයෙන් බලවත් වෙන්නේ නැහැ. මොකද අපේ ආත්මය හරියට අපි පුහුණු කරන්න නම් ආත්මය අපි දැනගන්න ඕනේ. ආත්මයක් අපිට තියෙන එක තමයි ප්‍රධාන කියලා. ඒ වගේම ආත්මයට හරි පෝෂණය දෙන්න ඕනේ. ඒ වගේම පෝෂණය දෙනවා වගේම අපි ඒක ව්‍යායාම කරන්න ඕනේ. මේක ශරීරෙත් එහෙමනේ. පෝෂණය දෙනවා වගේ ව්‍යායාම කරේ නැත්නම් පෝෂණය විතරක් දීලා ඔබට ශරීරය වර්ධනය කරන්න බෑ.
ව්‍යායාම දුන්නේ නැත්නම් පෝෂණය වැඩි වෙලා අධි පෝෂණය. ඊට පස්සේ වෙන ලෙඩ රෝග එනවා. ඒක ඔබ දන්න එක මාමුතුවෙන් කියන්න ඕනේ. ඒ වගේ එහෙම අපි දැකලා තියෙනවා. අපි දකිනවා ලෝකේ කොච්චර දේවල් වෙනවද. ඉතින් ඒ වගේ තමයි මෙතන ආත්මය. ආත්මේ අපි පෝෂණය දීලා කොච්චර ඒක හොඳ පෝෂණයක් වුණත් ඒක අපි දීලා අපි වචනේ අහලා අපි වචනේ අහනවා අපි ඉගෙන ගන්නවා බයිබල් ස්ටඩි කරනවා හොඳ දේශනා අහනවා නමුත් අපි ඒක ක්‍රියාවට දාන්නේ නැහැ. ඒක තමයි එක්සර්සයිස් කරන්නේ කොහොමද ක්‍රියාවට දාලා. අපි ඒක අහනවා විතරයි. අපි ක්‍රියාවට දාන්නේ. අපි ඔහේ අහලා එක ගණන් ගන්න නැතුව ඒ වෙලාවට විතරක් අහලා හරි මං කරන්නම් කියලා ඉන්නවා. නමුත් ඔබ ඒක කරන්නේ නැහැ. දේව රාජ්‍යනුවා මම මේ දේ කරනවා කියලා හිතා ගන්න ඒනට කරන්න. හිතා ගන්නවා විතරයි කරන්නේ. ඔබ හිතනවා හිතාගත්ත විතර එක විතරක් ඇති කියලා. නෑ. ඒක සමහරට ඔබට මිනිස්සුන්ට කියන්න බෑ මම මෙහෙම හිතුවා මෙහෙම කරනවා කියලා නමුත් ඔබට දෙවියන් වහන්සේට බොරු කියන්න බෑ. දෙවියන් වහන්සේ සිත් කිරා බලන දෙවියන් වහන්සේ දන්නවා ඔබේ ඇතුළාන්තය. ඔබ කරන කියන දේ ඔබ සිතන පතන විදිය ඔබේ ක්‍රියාකලාපය ඔබ කොහොමද ඔබ වංචා කරනවද ඔබ අවංක වෙනවද දෙවියන් වහන්සේ දන්නවා. දෙවියන් වහන්සේට බොරු කරන්න බෑ. ඒක නිසා ඒ ආත්මීයට පෝෂණය ලබනවා වචනය අහනවා ඉගෙන ගන්නවා වගේ මේක ක්‍රියාවට දෙබීම අවශ්‍යයි. ක්‍රියාවට දාන එක තමයි මෙනෙහි කිරීමෙන් වෙන්නේ. මොකද මෙනෙහි කරේ නැත්නම් ක්‍රියාවට දාන්න අමාරුයි. ඒ නිසා මෙනෙහි කරන්න ඕනේ. මේ මෙතන කියලා තියෙන යොෂුවා 1:8 නේ. ඒක රෑදව ඒක මෙනෙහි කරන්න කියලා. ඒ සියල්ල කරන්ට බලා ගන්න පිණිස රෑදවල් මෙනෙහි කරන්න. ඒක කරන්න නම් අපි දැනගෙන ඉන්න ඕනේ. දැනගෙන ඉන්නවා වගේ මේක එක්සර්සයිස් කරන්න ඕනේ. ඒ වගේම අපි මොනවාද සුභාරංචි අපි ප්‍රීච් කරන එකත් මේකේ තියෙනවා. අපි ක්‍රියාවට දාන අපි අහනවා වගේම යේසුස් වහන්සේ ගැන අපි ඉගෙන ගන්න වගේම ඉගෙන ගන්න අහන මොනවද දන්නේ තමයි. සමහරට ඉන්න එපා. සමහර අය කියනවා මම තාම ලොකු දෙයක් දන්නේ නැහැ. මම තාම ලොකුවට මගේ සාක්ෂියක් නැහැ. කියලම ඒ නොදැනුවත්කම නිසා මට වැඩි කියන්න මම බයයි මම ලැජ්ජයි එහෙම කියලා පටන් ගන්න පොඩි දේ එක මිනිස්සයාගේ ඔබ දන්න විදිහට මට මතකයි මම ඊයේ ටවුන් එකට ගියාම මාළු ගන්න ගියා. එතන මාළු කඩේ මාළු විකුණන එක්කෙනාට අමතරව තව එක්කෙනෙක් එතන හොද හිටියා. ඉතින් මම එතන පොඩ්ඩක් ආයිගොල්ලෝ මගේ කකුලට ඉතින් වතුර දාලා මම හැබැයි තරහා ගත්තේ නෑ. මට හිනාත් ගියා මම මාළු ගන්න අතර වාරේ වතුර දදා එයා හොදනවා. ඉතින් ඒ අතරතුර මම හැබැයි එක දෙයක් මම දැක්ක මොකද්ද මෙයා බෙල්ලේ කුරුසයක් දාගෙන හිටියා. ඉතින් එතෙන්දි මම මට සුද්දාමාසේ පොළඹ අය කතා කරලා දෙවියන් වහන්සේ මගේ මුඛයේ තැබු වචන මම ප්‍රකාශ කරන මොනවාද මම කිව්වා යේසුස් ජීවමානයි. යේසුස් ජීවමානයි ඒවා දන්නව නේද කියලා කිව්වා. ඉතින් මේ මිනිස්සයා ඒක අහපු ගමන් මෙයා සම්පූර්ණයෙන් අර වතුර දාන එක නවත්තලා මට අවධානය දීලා hina වෙලා ඔව් සර් යේසුස් වහන්සේ ජීවමානයි. එයා නැත්නම් අපි ඉඳලා නැහැ. අපි ඉන්නෙත් නැහැ. අපිට උන්වහන්සේ තමයි මෙන්න මෙයා මට දේශනා කරනවා. මෙයා දැන් මට දෙවියන් වහන්සේ ගැන කියලා දෙනවා. හැබැයි ඒ වගේ වෙලාවටත් කලබල වෙන්න බෑ. ඒකට ඇහුම්කන් දෙන්න. ඉතින් මම ඒ වගේ වෙලාවට මම ඇහුම්කන් දුන්නා. මොකද ඇහුම්කන් දෙන්නේ නැතුව අපිට යාට දෙයක් කියන්න බෑ. ඉස්සෙල්ලා යාට අපි අවශ්‍ය නිසි ගෞරවය දීලා ඇහුම්කන් දුන්නා. ඉතින් ඕ පොඩි වෙලාවක් මට දෙනවද කියලා ඕක දේවල් කියාගෙන ගියා. ඉතින් මම ඊට පස්සේ ඒ ස්වාමීන් ගැන උට කිව්වා. අපි දේවල් බෙදාගත්තා. ඊට පස්සේ අපි දෙන්න ෆෝන් නම්බර් එක හොමාරු කරගත්තා. එයා මම කිව්වා එයාට කෝල් කරන මම බලන්න එනවා. ඔයා වෙනුවෙන් අද ආශා කරන කියලා ආශා කරන අද පටන් ගන්නවා. ඉතින් යාට හරි සතුටුයි. ඒ ස්වාමීන්ගේ ප්‍රේමය හුමා තුලින් අත්දැක්කා කියලා මට තේරුණා. ඔහුගේ මූණේ සිනාවෙන් ප්‍රීතියෙන් බලන්න ඒකත් අපි කරන්න අපි අහනවා වගේම ඒක තමයි එක්සර්සයිස් කරනවා කියන්නේ. ඒක ක්‍රියාවට දාන අපි මෙඩිටේට් කරලා අපි ඒක ක්‍රියාවට දාන ඉතින් අපි එහෙම තමයි අපේ ආත්මය අපි පුහුණු කරන්නේ. දෙවියන් වහන්සේගේ වචනේ තියෙන දේ වචනේ කියලා දෙන අපි ඉගෙන ගන්න දෙවියන් වහන්සේ ගැන කියන්නේ ප්‍රේමය බෙදා ගන්න කියලා. ඉතින් ඒ වගේම සාක්ෂි දරන්න අවශ්‍යයි. අපි ඊළඟ දේශනා කරන වගේම අපේ සාක්ෂි අපි හංගගෙන ඉන්නවා කියන්නේ ඒක අපි අපිටම කරගන්න. ඒක අපි දෙවියන් වහන්සේට කරන පාඩුවක් නෙවෙයි. ඒක අපිටම කරගන්න පාඩුවක්. උදා සාක්ෂිය හංගගෙන ඉන්නවා කියන්නේ ඔබට ඔබේ සාක්ෂිය ෂුවර් නෑ. නැත්තම් ඔබ සාක්ෂිය ඔබ සුව වෙච්ච එක ඔබ ලොකු මුදලක් ලබපු එක ඔබේ රැකියාව සම්බන්ධයෙන් ඔබේ පවුලේ ඔබට ඉඩමක් හම්බෙච්ච එක ඔබේ සේවය ඔබ ඉහළට ගිය එක රැකියාවේ ඔබේ දියුණුව මේ සියල්ල ඔබ හිතන ඔබේ ශක්තිය ඔබේ ටැලන්ට් එක ඔබේ දක්ෂතාවය නැත්තම් ඔබ සුබේ ලැබපු එක ඔබ ඩොක්ටර්ස්ලා හොඳ ඉඳලා ඉස්පිරිතාල හොඳ ඉඳලා බේත් හොඳ ඉඳලා ලැබුණේ කියලා නෑ. අය දෙවියන් වහන්සේ කරුණාව නිසා ඔබ ජීවතුන් අතර ඉන්නේ සියල්ල ඔබ ලබලා තියෙන්නේ. උන්වහන්සේගේ ප්‍රේමය තමයි මේ දේවල් වලින් ප්‍රකාශ වෙන්නේ. ඒක නිසා ඔබ ඒක සාක්ෂි දරන්න අවශ්‍යයි. ඒකෙනුත් ඔබට පුළුවන් ඔබේ ආත්මය පුහුණු කරන්න දෙවියන් වහන්සේගේ ලැබපු පෝෂණය කියන්නේ වචනය ක්‍රියාවට දාලා
එතකොට ඔබේ ආත්මේ පුහුණු වෙනවා දෙවියන් වහන්සේගේ කාරණා සම්බන්ධයෙන්. ඔබගේ ආත්මේ පුහුණු වෙනවා දෙවියන් ආත්මික කාරණා සම්බන්ධයෙන්. එතකොට ඔබේ ආත්මේ බලවත් දේ කරන්න උන්වහන්සේ එතකොට පාවිච්චි කරනවා යොදා ගන්නවා. මොකද ඔබ ආත්මේ ගමන් කරන මිනිහෙක්, ඔබ ආත්මයට සැලකීමක් දෙනවා. ඔබ දන්නවා ඔබ ආත්මය තමයි ප්‍රධාන කියලා. පළවෙනි කාරණේ, දෙවෙනි කාරණේ ඔබ ආත්මයට නිසි පෝෂණය දෙනවා. ඒ වගේම ඔබ ඉගෙන ගන්න දේවල් ඒ පෝෂණයෙන් ඔබ වැඩක් ගන්නවා. ඔබ ක්‍රියාවට දානවා. ඔබ වෙහෙස මහන්සිලා ශරීරයෙන් වැඩ කරනවා වගේ ඔබ ආත්මයෙන් ඔබ වෙහෙස මහන්සිලා දෙවියන් වහන්සේගේ කාරණා උදෙසා, දෙවියන් වහන්සේගේ රාජ්‍ය උදෙසා, දේව සේවය උදෙසා, දෙවියන් වහන්සේට මහිමේ ගෞරවය දීම උදෙසා ඔබ පුළුවන් ආකාරයෙන් ඔබ පංගුකාරන, ඔබේ රැකියා ස්ථාන වෙන්න පුළුවන්, ඔබේ පවුල වෙන්න පුළුවන්, ඔබ වටාපිට යන ඔබේ ගමේ, ඔබේ දේවස්ථානේ, මේ හැම තැනකදීම ඔබ සාක්ෂි දරන්න. ඔබ පුළුවන් විදිහට යේසුස් වහන්සේ ගැන ඔබ දන්න දේ, ඔබ දන්න වචනේ, ඔබ අහපු වචන සාක්ෂි බෙදා ගන්න. දෙවියන් වහන්සේ ඔබට දීපු දේවල් ගැන මේව බෙදා ගන්න. එහෙම තමයි තුන්වෙනි කාරණේ ඔබ පුහුණු කරන්නේ ඔබේ ආත්මය සහ ක්‍රියාවට දාලා ව්‍යායාම කරමින් පුහුණු කරන්නේ අන්න ඒක ආකාරයටයි තුන්වෙනි කාරණය. අපි යනවා ඊට පස්සේ හතරවෙනි කාරණය මොකක්ද කියලා බලන්න. 1 පේත්‍රස් 1:14-15 1 පේත්‍රස් 1:14-15 1 පේත්‍රස් 1:14-15 අපි ඔබේ ආත්මය පුහුණු කරන්නේ කොහොමද කියන මාතෘකාවේ හතරවෙනි කාරණේ ඉන්නේ. එතන කියනවා නුඹලාගේ නොදන්නාකමේ කාලයේ තිබුණු තෘෂ්ණාවලට සමාන නොවී කීකරු කමේ දරුවන් මෙන් නුඹලා කැඳ වූ තැනැන් වහන්සේ ශුද්ධව සිටින්නාක් මෙන් නුඹලාගේ මුළු හැසිරීමේදී ශුද්ධව සිටපල්ලා. 1 පේත්‍රස් පළවෙනි පරිච්ඡේදයේ 14-15. එතකොට මෙතන you got to keep your spirit healthy. ආත්මය ප්‍රධාන කොට සලකනවා, ආත්මයට පෝෂණය දෙනවා, ආත්මය ව්‍යායාම කරනවා, වගේම ආත්මය පුහුණු කරන්න නම් ඔබගේ ආත්මය දෙවියන් වහන්සේගේ හඬත් එක්ක, දෙවියන් වහන්සේගේ වචනය සැලැස්මත් එක්ක, දේව කැමැත්තත් එක්ක ඉන්ලයින් වෙන්න, ඒ කියන්නේ එකඟ වෙන්න, ඒවා තුල ගමන් කරන්න පුහුණු කරන්න නම් ඔබේ ආත්මය බලවත් දේ කරන පිණිස හතරවෙනි කාරණය අවශ්‍යයි. ඔබ ආත්මය සෞඛ්‍ය සම්පන්නව තබා ගන්න. ආත්මයට නරක වෙන්න දෙන, එක්ස්පයර් වෙන්න දෙන, කුණු වෙන්න, රෝගී වෙන්න දෙන්න බෑ. මෙතන කියලා තියෙනවා බලන්න. එහෙම එතකොට මේ නිරෝගීව තබා ගන්න නම් මෙතන අපි සැලකිලිමත් වෙන්න. නුඹලාගේ නොදන්නාකම මේ කාලේ තිබුණු තෘෂ්ණාවට සමාන නොවේ. ඒ කියන්නේ දැන් මේ ශරීරයෙන් එන එක එන ආශා, ශරීරයට එන්නා වුවමනා ආත්මයෙන් මැඩ පවත්වා ගන්න ඕනේ. ශරීරයට ඕන විදිහට ඔබ දුවන්න බෑ. ඒක පාලනය කරගන්න කොහොමද? මෙතන ඒ තෘෂ්ණාවට සමාන නොවේ. ඒ කියන්නේ ශරීරයට ඕන විදිහට ඔබ හැසිරෙන්න, කැම්බීම ගන්න, ඔබ මේ දුවන්න, ඔබ ක්‍රියා කරන්න ගියොත් ආත්මයත් එතන ප්‍රශ්නයකට මුහුණ පාන. ඒක නිසා ඒ තෘෂ්ණාවට ඉඩ දෙන්නේ නැතුව මේක නුඹලාගේ නොදන්නාකම කාලේ තිබුණු තෘෂ්ණාවට සමාන නොවි කීකරු කමේ දරුවන් මේ. එයා මොනවටද කීකරු වෙන්නේ? දෙවියන් වහන්සේට, දේව වචනයට. දෙවියන් වහන්සේ දෙන්නව පණිවිඩ පොරොන්දු වලට කීකරු වෙලා කීකරු කමේ දරුවන් නුඹලා කැඳවූ තැනැන් වහන්සේ ශුද්ධව සිටින්නාක් මේ. කවුද අපි කැඳවූ තැනැන් වහන්සේ? දෙවියන් වහන්සේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙන. එතන මේ යේසුස් වහන්සේ ශුද්ධයි. ඒ ශුද්ධ සිටින්නාක් මේ නුඹලාගේ මුළු හැසිරීමේදී ශුද්ධව සිටපල්ලා. මෙතන කියන්නේ සමහර අය කියනවා මම නම් අනිවාර්යයෙන් හැමදාම නානවා. පිරිසිදු ඉන්නවද ඔයා? අපිරිසිදුයි වගේ කියලා කියපුවාම විහිළුවට කියනවා නැහැ මම නම් හැමදාම උදේ හවස නම් ඒක හැමදාමත් එකපාරක් නෙවෙයි උදේ රැයක් නානවා. හැබැයි මේක නාන එක සම්බන්ධ නෙවෙයි. කියන්නේ ඒ පිරිසිදුකම නියපොතු කපන නාන හැමදාම අලුත් ඇඳුම් හැම සතියෙම මේ පල්ලියට අලුත් ඇඳුම් අඳින එක ගැන නෙවෙයි මෙතන කියන්නේ ශුද්ධත්වය, ආත්මික ශුද්ධත්වය ගැන. ආත්මය පිරිසිදුව ශුද්ධව තබාගෙන පවිත්‍රව සිටීම නිරන්තරයෙන්ම යහපත් සිතුවිලි වලින්, යහපත් කාරණාවලින්, දෙවියන් වහන්සේගේ කාරණාවලින්, ශුද්ධ වහන්සේගේ මඟ පෙන්වීම වලින් ඔබ ඔබේ ආත්මය පුරව ගන්න ඕනේ. එතනදි තමයි ඔබගේ ආත්මය පිරිසිදු වෙන්නේ, ශුද්ධ වෙන්නේ. එලෙස ඔබ මෙතන කියලා තියෙන ශුද්ධ ඔබ කැඳවූ තැනැත් වහන්සේ ශුද්ධව සිටින්නාක් මේ නුඹලාගේ මුළු හැසිරීමේදී ශුද්ධව සිටපල්ලා. එලෙස සිටියොත් තමයි ඔබේ ආත්මය සෞඛ්‍ය සම්පන්නව තියෙන්නේ. ඒ නිසා නිරන්තරයෙන්ම ඔබ ආත්මය තබා ගන්න අවශ්‍යයි. මේ ලෙස ශුද්ධව
ව්‍යායාම කරනවා වගේම ආත්මය පුහුණු කිරීමේදී තවත් වැදගත් කාරණයක් තමයි හතරවෙනි කාරණය ආත්මය ශුද්ධව තබා ගත යුතුයි. ආත්මය අශුද්ධ වෙන්න, අපවිත්‍ර වෙන්න ඔබ ඉඩ දුන්නොත් එහෙම එතකොට ආත්මය වැරදි ට්‍රැක්ස් වල යන්නේ. එතකොට ආත්මය වැරදි ට්‍රැක්ස් වල යනවා කියන ඔබ වැරදි ට්‍රැක්ස් වල යන්නේ. ඔබ වැරදි පාරවල් වල යන්නේ. ඒ නිසා ඒ ගැන දැනුවත් වීම වැදගත්. අපි පස්වෙනි අවසාන කාරණයට යනවා. අපි පෙරලා ගන්නවා යාකෝබ 1:22 යාකෝබ 1:22 මෙතන කියනවා නමුත් දුබලාම රවටා ගනිමින් වචනය අසන්නෝ පමණක් නොවී එය පිළිපදින්නෝ වෙයල්ලා. ඒ කියන්නේ අපි මේ ආත්මය පුහුණු කිරීම ආත්මය පුහුණු කරන්නේ කොහොමද කියලා කතා කරන්නේ. ආත්මය පුහුණු කිරීම පස්වෙනි කාරණය අපි වචනය අහලා ඉන්න බෑ. වචනය ක්‍රියාවට දාන්න ඕනේ. දෙවියන් වහන්සේගේ වචනය අහලා ඒක අමතක කරලා අතපසු කරලා ඒ වෙලාවට විතරක් ඒ ආත්මික විදිහට ඉන්න නෙවෙයි ලබා ගන්න දේ ක්‍රියාවට දාන activate your spirit, walk in the spirit. මෙන්න මේකට තමයි කියන්නේ ආත්මයෙන් ඇවිදිනවා කියලා. කියන්නේ ශරීරයෙන් ඕන විදිහට ඇවිදින එක නෙවෙයි, මානසිකයෙන් ඕන විදිහට ඇවිදින එක නෙවෙයි. ඔබගේ ආත්මය දෙවියන් වහන්සේගේ වචනේ පෝෂණය කරගෙන, දේ වචනේ අහලා දෙවියන් වහන්සේ ළඟ වෙලා ඔබේ දැනගැන්ම වැඩි කරගෙන පුළුවන් තරම් ආත්මික පෝෂණය අමිශ්‍ර වූ කිරිවලින්, අමිශ්‍ර වූ වචන වලින්, ආත්මික වචන වලින්, දෙවියන් වහන්සේගේ වචන වලින් ආත්මය ෆිල් කරගෙන, ඒ කියන්නේ ශුද්ධාමහන්සේගේ කාරණා වලින් පුරෝගන ඒ කාරණා අනුව ජීවිතේ හැඩගස්වගෙන ඒ විදිහට ක්‍රිස්තුස් වහන්සේගේ ස්වභාවයට පැමිණීම ඒ කියලා තියෙන ආකාරයට ඔබ ක්‍රියා කරන වචන කොයි තරම් ජීවිතේ මුණ දෙන ඒ අවස්ථා අභියෝග ඒවා අමාරු වුණා. කොච්චර තරහාවක් ඒක දේවචනේ මොනවත් තරහ ගැන කියලා අන්න ඒ විදිහට ක්‍රියා කරනවා. එතකොට සියලු කාරණා ජීවිතේ ඒ වචනේම ක්‍රියාවට දානවා කියන එක තරහාවත් උනාසි කියලා තියෙනවා. පව් කරන්න එපා. ඒක හිතේ තියාගන්න නැතුව සමාව දීලා ඒ වගේම සමාව අරගෙන මෙවැනි කාරණාවලදී ඒ වගේම සියලු කාරණාවලදී අන් අයට ප්‍රේම කරන එක දිව්‍යන් වහන්සේට කී කරන මේ දේවල් වලදී අපි ආත්මයෙන් ඇවිදින යන්නේ එහෙමයි. අපි ලබාගත් පෝෂණය දැනගත් වචනය මේ දැනගැන්ම තුන ක්‍රියා කරන්න අවශ්‍යයි. දිව්‍යන් වහන්සේගේ වචනය තුල ඒක ක්‍රියාවට දැමීම අවශ්‍යයි. මේ ක්‍රියාවට දාද්දී ශරීරයෙන් නෙවෙයි, ඔබට පේන ඇස් දෙකෙන් නෙවෙයි, ඔබ ඒකට මඟ පෙන්වීම ලබා ගන්න ඕනේ ආත්මයෙන්. දැන් හැබැයි මේ අපි පස්වෙනි කාරණාවට එද්දී ඔබට මඟ පෙන්වීම ආත්මයෙන් ලබා ගන්න පුළුවන්. මොකද ඔබේ ආත්මය සෞඛ්‍ය සම්පන්නයි, ආත්මය හොඳට ව්‍යායාම කරලා තියෙන්නේ, ආත්මයට හොඳ පෝෂණය දීලා තියෙන කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් ඔබට පුළුවන් ඔබේ ආත්මයෙන් මේකට ආත්මික ඇස් වලින් දකිනවා කියන්නේ ඒකයි. ආත්මික කන් වලින් අහනවා කියන්නේ ඒකයි. එතකොට ඔබ හොද්දට ඔබේ සෙන්ස් එක, ඔබේ ස්පිරිට් එක ශක්තිමත්ව බලවත්ව තියෙන. ඒක නිසා ටක් ගාලා ඔබට දෙවියන් වහන්සේගේ පණිවිඩ හම්බෙන ඔබට කරන්න තියෙන එක ශනිකව yes lord කියලා obey your spirit. ඒකට කීකරු වෙන්න. ශරීරයට නෙවෙයි, ඔබට හිතෙන හිතන ඔබේ මනසට නෙවෙයි, ආත්මයට දෙවියන් වහන්සේ තබන කාරණා. මොකද දෙවියන් වහන්සේ ආත්මයක්. අපි ඒක පළවෙනිම දැනගත්තා. ඒතකොට දෙවියන් වහන්සේ කාරණා තබන්නේ මේ ශරීරයේ නියපොතු වල අතේ නෙවෙයි. දෙවියන් වහන්සේගේ කාරණා දෙවියන් වහන්සේ තබන්නේ එලිදරව් වීම. දැනගැන්මේ වචන මේ දීමනා ක්‍රියාත්මක වෙන දෙවියන් වහන්සේගේ වචන පොරොන්දු සියල්ල දෙවියන් වහන්සේ තබන්නේ ඔබේ ආත්මේ. එතකොට ඔබ ආත්මේ ක්‍රියාත්මක විය යුතුයි. ආත්මයෙන් ඒවා අහන්න අවශ්‍යයි. ආත්මයෙන් ඒවා දකින්න අවශ්‍යයි. මෙලෙස ඔබ දකින්නකොට අහනකොට ඔබට පුළුවන් ඒ තුල ක්‍රියාත්මක වෙන්න, ඒ තුල ක්‍රියා කරන්න, ඒ තුල ඇවිදින්න, ඒ තුල ආත්මයෙන් ගමන් කරන්න. අනේ ලෙස තමයි ඔබට පුළුවන් ඔබේ ආත්මය පුහුණු කරන්න. මම විශ්වාස කරන පැහැදිලිවම මේ දෙවියන් වහන්සේගෙන් ආවා වූ කාරණා, දෙවියන් වහන්සේ ආවා වචනය තුලින් ඔබ ආශිර්වාද ලැබුවා කියලා මම විශ්වාස කරනවා. අද පටන් ගන්න ඔබ ආත්මයෙන් ඇවිදින මිනිසෙක් වෙන, ඔබ ආත්මය පුහුණු කරන්න පටන් ගන්න. ඒ තුල ඔබ බලවත් ශක්තිමත් ආත්මික මිනිසෙක් වේවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මම ඔබට ප්‍රකාශ කරනවා. යේසු පිහිටයි.